එමනම් ලියා ගන්න විනාකිරි රසායනික සූත්‍රයේ CH3COOH CH3COOH විනාකිරි. එහෙනම් විනාකිරි පිළිබඳ අපි චුට්ටක් ලියනවා. විනාකිරි අණු තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයකි. තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයකි. විනාකිරි අණු තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයකි. එතකොට මෙතෙන් අපි ඊගාවට මේ පැත්තට ගාලා ලියනවා මෙයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍යයේ විදිහට ගන්නවා අපි පළතුරු විෂ ගන්නවා. අමුද්‍රව්‍යයේ විදිහට පළතුරු විෂ ගන්නවා. එහෙම නැත්නම් ගන්නවා මීරා. මොනවද මේ මීරා කියන්නේ? තෙලිච්ච. ෆ්ලොයමීය යුෂය මොනවද? ශාල වර්ගයේ ශාකවල ෆ්ලොයමීය යුෂය. මම මේ කියන විදිහටම ලියන්න ඕම නැහැ. ඔයගොල්ලන්ට පහසු මතක තියාගන්න පුළුවන් ආකාරයෙන් ලියා ගන්න. මොනවා නමුත් ලිවීම අත්‍යවශ්‍ය වෙනවා. හරි ඒ ටික හරි කිය කියලා හරියන්නේ නැහැ. එහෙනම් පළතුරු විෂ දෙවෙනි එක මීරා. වරහන් ඇතුලේ දාගන්න තාල වර්ගයේ ශාකවල ෆ්ලොයමීය යුෂය. එහෙනම් මෙයාගේ ප්‍රධාන පියවර දෙකක් තියෙනවා විනාකිරි නිෂ්පාදනයේ. පළවෙනි එක තමයි එතනෝල් නිපදවීම. එතනෝල් නිපදවීම. එතනෝල් නිපදවීමේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව. මෙතන තියෙන්නේ තෙලිජ්ජන එහෙම නැත්නම් ග්ලූකෝස් එහෙම නැත්නම් සුක්‍රෝස්. සුක්‍රෝස් පත් වෙනවා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට. මම මෙහෙන් ලියන්නම්. සුක්‍රෝස් පත් වෙනවා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට. මේක සිද්ධ වෙන්නේ නිර්වායක තත්වයකට. මේක සිද්ධ වෙන්නේ නිර්වායක තත්වයකට. විනාකිරි වල නිර්වචනය කියලා 아무තු දෙයක් නැහැ. විනාකිරි කියන්නේ තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයක්. විනාකිරි කියන්නේ තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයක්. ඇසිටික් අම්ලයේ සූත්‍රය තමයි CH3COOH. එහෙනම් සුක්‍රෝස් නිර්වායක තත්ත්වයන්දී පත් වෙනවා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට. ඊළඟට දෙවෙනි පියවර තමයි එතනෝල් ඔක්සිකරණය. දෙවෙනි පියවර තමයි එතනෝල් ඔක්සීකරණය. එතකොට මෙතෙන්දි සිද්ධ වෙන්නේ එතනෝල් මෙතන හැදුන එතනෝල් තියෙනවා C2H5OH. C2H5OH පත් වෙනවා CH3COOH බවට. ඇසිටික් අම්ලයේ බවට. C2H5OH CH3COOH බවට පත් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ස්වාභාවික ක්‍රියාවලියක් මගින්. ඒක සිද්ධ වෙන්නේ ස්වාභාවික ක්‍රියාවලියක් මගින්.
कौन इसका हेलो कोई है क्या कोई यूनिवर्सिटी के ओ मैं प्रोस्पेक्टस है ओ हाँ मेरा एप्लीकेशन एक पूरा नहीं कर ओ एक कोने है ఒక్కటం එකයිනෙන්නේ ඔක්කොටම එකයි එන්නේ මම මේ අපේ ඉස්සරහ ගෙදර ළමයාගේ පොතක් ඇති මං ඉල්ලලා දෙන්න. කම් හරි හරි. එතකොට මෙතෙන්නේ ස්වායක සුද්ධ ජීවීන් තමයි දායක වෙන්නේ. එතකොට මෙන්න මේ සුද්ධ ජීවීන් ගැන අපි ඊගාවට කතා කරමු. දැන් ඉතින් ඊයේ පෙරේ දාවා කැම්පස් පාස් වෙච්ච අය. අපි මේ පහුගිය දවස් ටිකේම IMS එකේ හිටිය උදේ ගිහලා හවස ආවේ. එතකොට ළමයි ආවා මේ සැරේ යුනිවර්සිටි පාස් වෙච්ච අය. ඉතින් ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ තියෙන කෝස් වලට අමතර සුදුසුකමුත් හදා ගන්නවා. මොකද වැඩි සුදුසුකම් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා. එතකොට වැඩිපුර ඉංග්‍රීසි IT කෝස් වලට ඒගොල්ලෝ යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නේ අමතරව දේවලුත් හදා ගන්න. ඒ ඔයගොල්ලන්ගේ පරක්කුව කියන්නේ මේ රට යන කාලෙත් එක්ක සෑහෙන පරක්කුවක් බවටම පත් වෙනවා. දැන් ඒ ලෙවල් පුළුවන් තරම් ඉක්මනට මේකෙන් ගොඩ ගිහිල්ලා අමතර සුදුකම් ටික හදා ගන්න ඕනේ. right පළවෙනි පියවර සඳහා දායක වෙන්නේ ස්වායක සුද්ධ ජීවී. නෑ. වෛකල්පික නිර්වායක සුද්ධ ජීවී. පළවෙනි පියවර සඳහා දායක වෙන්නේ වෛකල්පික නිර්වායක සුද්ධ ජීවී. කවුද මේ වෛකල්පික නිර්වායක සුද්ධ ජීවීන් කියන්නේ? වෛකල්පික නිර්වායක සුද්ධ ජීවීන් කියන්නේ ඒගොල්ලන්ගේ වර්ධනය අවධියේදී. ඒ කියන්නේ මේ තියෙන්නේ අපි දැන් මෙතන දායක වෙන්නේ ඊස්ට් නේ. ඒ කියන්නේ සැකරොමයිසිස්. එන්නේ සැකරොමයිසිස් බීජාණු ආපුවම එයා සෛලයක් බවට වර්ධනය වීම සඳහා ඔක්සිජන් භාවිතා කරනවා. කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් ප්‍රයෝජ්‍ය කරනවා. පියවර දෙකයි අපි ලිව්වේ. පළවෙනි පියවර ඔක්සි එතනෝල් නිෂ්පාදනය. දෙවෙනි එක එතනෝල් ඔක්සිකරණය. පළවෙනි පියවර උනේ එතනෝල් නිෂ්පාදනය, දෙවෙනි එක උනේ එතනෝල් ඔක්සිකරණය. එතකොට මේ වෛකල්පික නිර්වායක සුද්ධ ජීවීන් ගත්තාම මේගොල්ලන් සාමාන්‍ය වර්ධන අවධියේදී ඔක්සිජන් භාවිතා කරන්නේ නැහැ. මේ වර්ධන අවධියේ ඔක්සිජන් භාවිතා කරනවා. ඒක ඔක්සිජන් භාවිතා කළා ඒගොල්ලන් වර්ධනය වෙනවා. ඊට පස්සේ මේ මාධ්‍යයේ ඔක්සිජන් හිඟ වෙනවා. ඔක්සිජන් හිඟ වුණාම ඒගොල්ලන්ට ඔක්සිජන් රහිත පරිසර තත්ත්වයක් උදා වෙනවා. හැබැයි ඊට කලින් ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙන අවස්ථාවක් එනවා. එතන මේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු අවස්ථාවේදී මේගොල්ලෝ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කරනවා. ඒ හින්දා ඒගොල්ලන්ට කියනවා වෛකල්පික නිර්වායක සුද්ධ ජීවීන් කියලා. උදාහරණයක් තමයි සැකරොමයිසිස් සර්වීසි. සැකරොමයිසිස් සර්වීසි. එහෙනම් ලියාගන්න පළවෙනි පියවරේ එතනෝල් නිෂ්පාදනයේදී අවශ්‍ය වෙන්නේ වෛකල්පික නිර්වායක සුද්ධ ජීවීන්. वैकल्पिक निर्वायक शब्द जीवी वर्धने मुल्लवधीयेति वर्धने मुल्लवधीयेति
ඔක්සිජන් භාවිතා කරන නමුත් ඔක්සිජන් භාවිතා කරන නමුත් මාධ්‍ය ඔක්සිජන් හිඟවන විට මාධ්‍ය ඔක්සිජන් හිඟවන විට නිර්වායුක තත්ත්වය යටතේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කරනු ලබන ජීවීන් වේ. උදාහරණය සැක්‍රොමයිසිස් සර්වීසි. එවනම් දෙවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ එතනෝල් ඔක්සිකරණය. දෙවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ එතනෝල් ඔක්සිකරණය. එහෙනම් ඒ සඳහා දායක වෙන්නේ ස්වායක සුද්ධජීවීන්. ඊකොලයි ගන්නේ නිර්වායක මේ වෛකල්පික නිර්වායක. ඊකොලයි බැක්ටීරියාව ගන්නෙත් වෛකල්පික නිර්වායක. මෙතන ස්වායක සුද්ධජීවීන්. එමන් ලියන්න පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කිරීම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වන ජීවීන් වේ. පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කිරීම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වන ජීවීන් වේ. ඔක්සිජන් අත්‍යවශ්‍ය වන ජීවීන් වේ. එතකොට මෙන්න මේ විනාගිරි නිෂ්පාදනය සඳහා දායක වෙන ප්‍රධාන සුද්ධජීවීන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඇසිටෝබැක්ටර් ඇසිඩි. අනිත් එක්කෙනා තමයි ග්ලූකනෝබැක්ටර් ඔක්සිඩන්ස්. එක්කෙනෙක් ඇසිටෝබැක්ටර් ඇසිඩි. මේවා යටින් ඉදි ගන්න ඕනේ. දෙවෙනි එක්කෙනා තමයි ග්ලූකනෝබැක්ටර් ඔක්සිඩන්ස්. මේ දෙන්නම ස්වායක බැක්ටීරියාව. දැන් බලන්නකෝ දෙවෙනි ප්‍රශ්නේ. පොළරා වලින් විනාගිරි නිෂ්පාදනය කිරීමේදී භාවිතා වන ඇසිටික් අම්ල බැක්ටීරියා ඇතුළත ශ්වසන කාණ්ඩය කුමක්ද? මොකක්ද දෙන්නේ උත්තරේ?
පළවෙනි එකනේ. මොකද පොල් රා වලින් රා දැන් පළවෙනි පියවර අපිට කරලා දීලායි තියෙන්නේ. අහන්නේ දෙවෙනි පියවරේ ඉඳලා. එහෙනම් දෙවෙනි පියවරේ තියෙන එතනෝල් ඔක්සිජන්. එතනෝල් ඔක්සිජනයේ සඳහා ස්වායක සුටිජීවීන් භාවිතා කරන්නේ එහෙනම් ඇසිඩෝබැක්ටර් ඇසිඩ් එහෙම නැත්නම් ග්ලූකෝනෝබැක්ටර් ඔක්සිඩන්ට්ස්. ඒ යන උත්තරේ වෙන්නේ ස්වායු. තුන්වෙනියට එනවා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. දවසකට බහුවර්ණ 5ක් ලිව්වනම් ඇති. 5ක් ලියනකොට සෑහෙන කරුණු ප්‍රමාණයක් මතක් වෙනවා. එහෙම නැත්නම් බහුවර්ණ 50ම දවසෙම ලියන්න කිව්වොත් මේ වැඩේ පා වෙනවා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරජනක ජීවියෙකු බිහි කළ හැකිය. මෙම ක්‍රියාවලියේදී ප්‍රතිසංයෝජිත DNA නිපදවීම දක්වා ඇති පියවර A සිට E දක්වා අනුපිළිවෙලින් දීලා තියෙනවා. දායක සෛල වලින් DNA නිස්සාරණය කර ගැනීම, නිස්සාරණය කරගත් DNA කැබලි වලට කපා ගැනීම, ජෙල් විද්‍යුත් ගාමනයෙන් DNA කැබලි වෙන් කර ගැනීම, DNA කැබලි හඳුනා ගැනීම සහ ප්‍රතිසංයෝජනය. එහෙනම් මොකද්ද මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා කියන්නේ? අපි කියනවා recombinant DNA technology කියලා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕන. මොකක්ද ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා කියන්නේ? යම්කිසි ජීවියෙකුගේ ස්වභාවික ගොනෝමය නැත්නම් ජාන රටාව වෙනත් ජීවියෙකුගේ ජාන මිශ්‍ර කිරීමෙන් ස්වභාවික ගොනෝමය වෙනස් කර ගැනීමට අපි කියනවා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා. එතකොට මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය සිදු කරන ප්‍රධාන පියවරයන් කීපයක් තියෙනවා. අනේ ඒක තමයි කෙලින්ම ප්‍රශ්නේ අහන්නේ. මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයට බහුලවම යොදා ගන්නා ජීවිය තමයි E. coli බැක්ටීරියාව. Escherichia coli කියන බැක්ටීරියාව. එතකොට මෙන්න මෙතෙන්දී මේ හදා ගන්නා DNA අණුව ප්‍රතිසංයෝජනය කරලා හදා ගන්නා DNA අණුව හඳුන්වන නමක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියනවා මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා පරිණාමණය කියලා. ඒ කියන්නේ මේ E. coli බැක්ටීරියාවට වෙනත් ජීවියෙකුගේ ජානයක් බද්ධ කරලා ඒ DNA අණුව මෙයා තුළට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිණාමණය කියලා. එතකොට මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ භාවිතයෙන් ඇති කරනු ලබන නිෂ්පාදන උදාහරණයක් විදිහට එන්සයිම නිපදවීම, හෝමෝන නිපදවීම, එන්නත් නිපදවීම, ඊළඟට උදාහරණයක් විදිහට ඉන්සියුලින් වගේ දේවල් නිපදවීම, ඒ වගේ දේවල් ගන්න. ඒ වගේම ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී අනිවාර්යයෙන්ම නොකල යුතු කීපයකුත් තියෙනවා. නොකල යුතු දේවල්. අන්න ඒ ගැන පොඩි අවධානයක් යොමු කරන්න වෙනවා. right. ඊගාට තව එකක් මෙන්න මේ සඳහා යොදා ගන්න එන්සයිම් ටික වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න වෙනවා. right. එහෙනම් අපිට මේකේ සම්පූර්ණ නෝට් එක හදන්න ගියොත් මේ එන්සයිම් එනවා මේ පැත්තට. එහෙනම් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා අපි ලියා ගන්නවා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය.
right එහෙනම් ලියන්න බලන්න අපිට මේ විදිහට යම්කිසි ජීවියෙකුගේ ස්වභාවික ගොනෝමය එහෙම නැත්නම් ලියන්න බලන්න ජාන රටාව ස්වභාවික ගොනෝමය එහෙම නැත්නම් ජාන රටාව වෙනස් කරමින් නව ලක්ෂණ සහිත ජීවියෙකු බිහි කර ගැනීම ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයයි. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයයි. එතකොට මේකේ තියෙනවා පියවරයන්. ප්‍රධාන වශයෙන් අපිට අඳුනා ගන්න පුළුවන් පියවරයන් තියෙනවා හතරක්. ප්‍රධාන වශයෙන් අඳුනා ගන්න පුළුවන් පියවරයන් තියෙනවා හතරක්. දැන් අපි මේ පියවරයන් ටික ලියන්නයි ලැහැත්ති වෙන්නේ. පළවෙනි එක තමයි අවශ්‍ය ඥානය ජීවීන්ගෙන් වෙන් කර ගන්න ඕනේ. උදාහරණයක් විදිහට හිතන්නකො මේ විදියට. අපේ ඉන්සියුලින් නිපදවන හෝමෝනයක් තියෙනවා. අපේ ඥාන රටාවේ ඉන්සියුලින් හදන්නේ මෙයා. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉන්සියුලින් හදන ඥානය අඳුන ගන්න ඕනේ. පළවෙනියටම කරන්නේ ඒක. එහෙනම් ලියමු පළවෙනි එක අංක 1 පියවර ටික දාලා ලියමු. අවශ්‍ය ඥාන හඳුනා ගැනීම සහ වෙන් කර ගැනීම. අවශ්‍ය ඥාන හඳුනා ගැනීම සහ වෙන් කර ගැනීම. ඊට පස්සේ අපිට ඒ ඥානය වෙනත් ජීවීන් ආධාරයෙන් ගුණනය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට E. coli බැක්ටීරියාව තුල ගුණනය කරගන්නවා ඉන්සියුලින් ඥාන. එහෙනම් ලියමු දෙවෙනි එක. ඒවා වෙනත් ජීවීන් ආධාරයෙන් ගුණනය කිරීම. ඒවා වෙනත් ජීවීන් ආධාරයෙන් ගුණනය කිරීම. ඊළඟට තුන්වෙනි පියවරට කරන්නේ අපි මේ අවශ්‍ය ජීවීන් තුළ නැවත ඥාන ඇතුළත් කරනවා. එහෙනම් තුන්වෙනි පියවර අවශ්‍ය ජීවීන් තුළට නැවත ඥාන ඇතුළත් කිරීම. අවශ්‍ය ජීවීන් තුළට නැවත ඥාන ඇතුළත් කිරීම.
හැබැයි අපි එහෙම ඥාන ඇතුළත් කරා කියලා අපිට අවශ්‍ය ලක්ෂණ 100%ක් පෙන්වන්නේ නැහැ ජීවීන්. සමහර ජීවීන් පෙන්වන්නේ නැහැ ලක්ෂණ. එතකොට ඒ ජීවීන් අයින් කරලා අවශ්‍ය ජීවීන් පමණක් වෙන් කරගන්න වෙනවා. එළේ හතරවෙනි එක. අවශ්‍ය ලක්ෂණ නිවැරදිව ප්‍රකාශ කරන අවශ්‍ය ලක්ෂණ නිවැරදිව ප්‍රකාශ කරන ජීවීන් වෙන් කර ගැනීම. හරි. මෙන්න මෙතෙන්දී එනවා ප්‍රධාන වචන දෙකක්. එකක් තමයි ඥාන විකරණය. ඥාන විකරණය කියන්නේ අලුතින් ඥාන ඇතුළත් කිරීම මගින් වෙනත් ජීවියෙකුගේ ඥාන රටාව වෙනස් කිරීම. එහෙම නැත්නම් ජීනෝමය වෙනස් කිරීම. දෙවෙනි එක එනවා පරිණාමණය. දැන් ඔක මේ ගන්න මොකද මේ ඥානය මේ ඊකෝලයි ට්‍රාන්ස්මිටරයට බද්ධ කරනවා. මේ දින්නේ මේ ගත්ත බද්ධ කරගත්තේ. මේ දින්නේ ඊකෝලයි ට්‍රාන්ස්මිටර්. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ ප්‍රතිසංයෝජිත DNA අණුව කියලා. DNA අණුවට වෙන කෙනෙක් කැලලක් සෙට් කරලා තියෙනවා. ප්‍රතිසංයෝජිත DNA අණුව. මේ ප්‍රතිසංයෝජිත DNA අණුව අපි ඇතුළත් කරනවා මේ තියෙන ඊකෝලයි බැක්ටීරියාව. මෙන්න මේ ඊකෝලයි බැක්ටීරියාවට මේ ප්‍රතිසංයෝජිත DNA අණුව ඇතුළු කරපුවාම අන්නේ ඇතුළු කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිණාමණය කියලා. මේ ප්‍රතිසංයෝජිත DNA අණුව. ඒ කියන්නේ ඥාන විකරණය කරන ලද අණුව. අන්නේ අදාළ ඉලක්කගත ජීවියා තුළට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිණාමණය. එහෙනම් මෙතනින් ඊතලයක් ගාලා ඔය ඉතින් ලියාගන්නේ ඥාන විකරණය. ඥාන විකරණය. කියන්නේ නම් ඊයර්දී අලුතින් ඥාන ඇතුළු කිරීම මගින් ජීවීන්ගේ ජීනෝමය වෙනස් කිරීම ඥාන විකරණය ලෙස හැඳින්වේ. ඊළඟට පරිණාමණය. කියන්න ප්‍රතිසංයෝජිත ප්ලාස්මීඩ එහෙම නැත්නම් ප්‍රතිසංයෝජිත DNA ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ බැක්ටීරියා තුළට ඇතුළු කිරීම පරිණාමණය ලෙස හැඳින්වේ.
ඊළඟට මෙතෙන්දී භාවිතා කරනවා විවිධාකාර එන්සයිම්. මේදී භාවිතා කරනවා එන්සයිම්. DNA තාක්ෂණයේදී භාවිතා කරන එන්සයිම්. එකක් තමයි DNA නාම අවශ්‍ය DNA අණුව කොටස් වලට කැබලි කිරීම සඳහා යොදා ගන්නවා එන්සයිමයක්. ඒකට කියනවා එන්ඩෝනියුක්ලියස් එන්සයිම කියලා. එන්ඩෝනියුක්ලියස් එන්සයිම. එහෙනම් අපි DNA දාමයක් විවෘත කර ගැනීම සඳහා භාවිතා කරනවා එන්ඩෝනියුක්ලියස් එන්සයිම. එහෙනම් එන්සයිම එළියමු පළවෙනි එක. එන්ඩෝනියුක්ලියස්. එන්ඩෝනියුක්ලියස්. එන්න යට දෙන්න යන්න. DNA දාම කැබලි වලට විච්ඡේදනය කිරීම සඳහා DNA දාම කැබලි වලට විච්ඡේදනය කිරීම සඳහා මෙම එන්සයිම යොදා ගන්න. ඊළඟට භාවිතා කරනවා ලිගේස් එන්සයිම්. ලිගේස් එන්සයිම්. එතකොට මෙන්න මේ ආකාරයට DNA අණු බද්ධ කිරීම සඳහා යොදා ගන්න මොනවාද? ලිගේස් එන්සයිම්. ලියමු. DNA කැබලි එකිනෙක සම්බන්ධ කිරීම සඳහා DNA කැබලි එකිනෙක සම්බන්ධ කිරීම සඳහා මෙම එන්සයිම යොදා ගනී. එතකොට මෙන්න මේ ජාන ඉංජිනේරු තාක්ෂණවේදී භාවිතා කරලා ගන්නා ප්‍රයෝජන. ජාන ඉංජිනේරු තාක්ෂණයේ භාවිත. එකක් තමයි ඉන්සියුලින් හෝමෝනයේ නිපදවීම.
ඉන්සියුලින් හෝමෝනය නිපද වීම. දෙවෙනි එක විවිධ එන්සයිම වර්ග නිපද වීම. තුන්වෙනි එක එන්නත් නිපද වීම. ඊළඟට විවිධ ප්‍රෝටීන නිපද වීම. ඊළඟට කෘමි ප්‍රතිරෝධී ශාක නිපද වීම. ඊළඟට ජෛව කෘමිනාශක නිපද වීම. ජෛව කෘමිනාශක නිපද වීම. ඊළඟට තව එකක් තමයි විටමින් A බහුල රන්වන් සහල් නිෂ්පාදනය. මෙතෙන්දී නොකල යුතු කීපයකුත් තියෙනවා. නොකල යුතුද? එකක් තමයි අපි මේ ලබා ගන්නා ඥාන ව්‍යාධි ජනක ජීවීන්ගෙන් ලබා ගන්න හොඳ නැහැ. එහෙම නැත්නම් පරිසර හිතකාමී නොවන ජීවීන්ගෙන් ඥාන ලබා ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ක්‍රමවත් පරීක්ෂණ මගින් අවදානම් සහිත ලක්ෂණ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නත් ඕනේ. එහෙනම් නොකල යුතු දෙයක ව්‍යාධි ජනක ජීවීන්ගෙන් ඥාන ලබා නොගැනීම. ව්‍යාධි ජනක ජීවීන්ගෙන් ඥාන ලබා නොගැනීම. දෙවෙනි එක පරිසර හිතකාමී නොවන ජීවීන්ගෙන් පරිසර හිතකාමී නොවන ජීවීන්ගෙන් ඥාන ලබා නොගැනීම. පරිසර හිතකාමී නොවන ජීවීන්ගෙන් ඥාන ලබා නොගැනීම. තුන්වෙනි එක ක්‍රමවත් විද්‍යාගාර පරීක්ෂණ මගින් අවදානම් සහිත ලක්ෂණ ඇද්දැයි පරීක්ෂා කිරීම. අවදානම් සහිත ලක්ෂණ ඇද්දැයි පරීක්ෂා කිරීම.
නින්න බලන්න දැන් එනම් මේකෙදි මොකද වෙන්නේ? ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරජනක ජීවියෙකු බිහි කළ හැකි. කියන්නේ ජාන වෙනස් කරපු ජීවියෙක්. මෙම ක්‍රියාවලියේදී DNA නිපදවීම දක්වා ඇති පියවර ඒ සිට ඊ දක්වාන පිළිවෙල. දායක සෛල වලින් DNA නිස්සාරණය කර ගැනීම, නිස්සාරණය කරගත් DNA කැබලි වලට කපා ගැනීම, ජෙල් විද්‍යුත් ගාමනයෙන් DNA කැබලි වෙන් කර ගැනීම, අවශ්‍ය ජාන අඩංගු DNA කැබලි හඳුනා ගැනීම, DNA කැබලි ප්ලාස්මිඩ සමග ප්‍රතිසංයෝජනය කිරීම. පළවෙනියටම කරන්න තියෙන්නේ අවශ්‍ය ජාන අඩංගු DNA මොකද්ද? හඳුනා ගැනීම නේ. ඊට සමාන ක්‍රියාවලියේදී එන්ඩෝනියුක්ලියස් ලිගේස් එන්සයිම භාවිතා කරන පියවර. එන්ඩෝනියුක්ලියස් භාවිතා කරන්නේ කැපීම සඳහා. එනම් B නිස්සාරණය කරගත් DNA කැබලි වලට කපා ගැනීම. ලිගේස් එන්සයිම භාවිතා කරන්නේ ඒවා එළවීම සඳහා. DNA කැබලි ප්ලාස්මිඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරීම. එනම් E. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? B සහ E. එතන අපි යනවා ඊගාවට අපජලයේ පිරියම් කිරීම. සලම හඳුන්වන්න ඕනේ මොනවද මේ අපජලය කියලා. හරි ප්‍රශ්නේ බලන්න ඉස්සෙල්ලා අපජලයේ පිරියම් කිරීමේ ක්‍රියාවලියේදී ස්නායු ශ්වසනය සිදු කරන සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රයෝජනයට ගනු ලබන්නේ ප්‍රාථමික පිරියම් කිරීමේ ද්විතීයික පිරියම් කිරීම අවසාදක විස බීජනාශකයේ සහ රොන්බෝර ජීරකයේදී කියලා කියනවා. හරි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපජලය කියන්නේ මොනවද කියලා. අපජලයේ පිරියම් කිරීම සඳහා භාවිතා කරනවා ප්‍රධාන ක්‍රමවේදයක්. එහෙනම් අපජලයේ පිරියම් කිරීමේදී භාවිතා කරන ක්‍රමවේදයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික පිරියම. දෙවෙනි එක තමයි ද්විතීයික පිරියම. තුන්වෙනි එක තමයි තෘතීයික පිරියම. එතකොට මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක අපි කියන්න ඕන. ද්විතීයික පිරියම් කිරීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක අපි කියන්න ඕන. තෘතීයික පිරියම් කිරීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කියන්න ඕන. ද්විතීයික පිරියම් කිරීම ගත්තාම තව ප්‍රධාන ක්‍රම දෙකකින් සමන්විත වෙන බව කියන්න ඕන. එක ක්‍රමවේදයකට කියනවා අපි ස්ථිර ජෛව පටල තාක්ෂණ ක්‍රමවේදය. ඒ ස්ථිර ජෛව පටල තාක්ෂණ ක්‍රමවේදයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙන බව කියනවා. මොනවාද පළවෙනි ක්‍රමය? කාන්දු පෙරහන. Cracking filter method කියලායි මම කියලා දෙන්නේ. දෙවෙනි ක්‍රමය තමයි rotating drum method. භ්‍රමණ භ්‍රමකරණ. භ්‍රමණ බෙර. භ්‍රමණ බෙර ක්‍රමය. එහෙම නැත්නම් අපි මෙතෙන්දි භාවිතා කරනවා සක්‍රීය කළ රොන්බර ක්‍රමය. එහෙනම් මෙන්න මේ කතන්දරය තමයි මේ ප්‍රශ්نين අපෙන් අහන්නේ. right. එහෙනම් අපි මේ ආකාරයට සටහන පිළියෙල කරගමු. අපජලය.
අපජලය කියන්නේ ගෘහස්ත භාවිතයෙන් සහ නාගරික කැලිකසල මිශ්‍ර වෙච්ච ජලය. එහෙම නැත්නම් කර්මාන්තමය පරිශ්‍රය වලින් ඉවත් කරන ජලයට තමයි අපි කියන්නේ අපජලය කියලා. එන්න ලියන්න බලන්න අපිට. ගෘහස්ස පරිභෝජනීය සහ කර්මාන්ත ශාලාදී භාවිතයෙන් ඉවතලන ජලය වේ. ඉවතලන ජලය වේ. එතකොට මෙන්න මේ ජලයේ තියෙන්න පුළුවන් විවිධ සංයෝග. අපි ඒකත් මෙතෙන්නම දාගමු. එකක් තමයි කාබනික සංයෝග තියෙන්න පුළුවන්. කියන්නේ ජෛව හායනයට ලක්වන රෝග. ඊළඟට තියෙන්න පුළුවන් පලිබෝධනාශක. බැරලෝහ තියෙන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයේ විවිධ දේවල් තියෙනවා. යන්න බලන්න අපිට මේ කාබනික ද්‍රව්‍ය සුද්ධ ජීවීන් පලිබෝධනාශක බැරලෝහ විවිධ ලෝහවල ලවණ අඩංගු විය හැකියි. එහෙනම් අපි මේ පිරියම් කිරීම ප්‍රධාන අවස්ථා තුනකට බෙදලා ගන්නවා. ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම සහ තෘතීයික පිරියම් කිරීම. එහෙනම් මෙන්න මේ පිරියම කියන එක අපි ගන්නවා ප්‍රධාන වශයෙන් ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම. මේ යන්ත්‍රය ලියනවා. සාමාන්‍යයෙන් ප්‍රාථමික පිරියම් කිරීම අපි කියනවා මූලික පිරියම් කිරීම කියලා කියනවා. ඔන්න වරන් ඇතුලේ මූලික පිරියම් කිරීම කියලා ගන්නත් පුළුවන්. මේක සමහරක් වෙලාවට තෘතීයික පිරියම් කිරීම සහ නිර්වාහි රොන්බර ජීර්ණය කියලා අවශ්‍ය අවස්ථාවලදී වෙනස් කරලා ගන්නවා හතරවෙනි පියවරක් විදිහට. ඔන්න මේකම අපිට තව පියවරක් විදිහට ගන්න පුළුවන් නිර්වායු රොන්බර ජීර්ණය. ඒ විදිහට ගන්නත් පුළුවන්. මොන නමුත් මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී සිද්ධ වෙන්නේ තනිකරම භෞතික ක්‍රියාවලියක්. ජලයේ තියෙන ඝනත්වයේ වැඩි ද්‍රව්‍යයේ කිනා බහින්න සලස්සලා. ඝනත්වයෙන් අඩු ද්‍රව්‍යයේ මතු පිටට පාවෙන්න සලස්සලා. පෙරා වෙන් කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. සුද්ධ ජීවීන් භාවිතා කරන්නේ නැහැ. එහෙනම් ලියන්න බලන්න අපිට. මෙම ජලය විශාල තටාක වලට පම්ප කර මෙම ජලය විශාල තටාක වලට පම්ප කර
වරන් ඇතුළේ ලියන්න පුළුවන් අවසාධක තටාක වලට. අවසාධක තටාක වලට කොම්බ කරන විශාල පාවෙන ද්‍රව්‍ය විශාල පාවෙන ද්‍රව්‍ය ජලයේ මතු පිට පාවීමට සැලැස්වීමෙන්ද ජලයේ මතු පිට පාවීමට සැලැස්වීමෙන්ද ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය අවසාධක තටාකවල රොන් බොර ලෙස අවසාධක තටාකවල රොන් බොර ලෙස තැන්පත් වීමට සැලැස්වීමෙන්ද ඉවත් කරනු ලැබේ. ඉවත් කරනු ලැබේ. මෙහිදී ඓන්ද්‍රිය ද්‍රව්‍ය මෙහිදී ඓන්ද්‍රිය ද්‍රව්‍ය සියයට 25ක් 30ක් අතර ප්‍රමාණයක් සියයට 25ක් 30ක් අතර ප්‍රමාණයක් ඉවත් වීම සිදුවේ. සියයට 25ක් 30ක් අතර ප්‍රමාණයක් ඉවත් වීම සිදුවේ. ඊළඟ වෙනවා අපි ද්විතීක පිරියම. ද්විතීක පිරීමේදී කරන්නේ ස්වායක සුද්ධජීවීන් භාවිතා කරලා මෙන්න මේ ජලයේදී වෙලා තියෙන කාබනික සංයෝග සරල අකාබනික සංයෝග බවට පත් කරලා අයින් කරනවා. එතෙන්දී ඉහළ පවතින ජලයේ BOD අගය අපි පහළ අගයකට ගේනවා. එනලියමු ද්විතීක පිරීමේ යටතේ ස්වායක සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මගින් ස්වායක සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මගින් ජලයේ දිය වී ඇති කාබනික ද්‍රව්‍ය සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කරනු ලැබේ. පත් කරනු ලැබේ. මෙහිදී ජලය වාතනය කිරීමෙන් ජලයේ BOD අගය පහත හෙළනු ලැබේ. ජලයේ BOD අගය පහත හෙළනු ලැබේ.
ආය කියන්නේ මේ මම බලාගෙන කියන්නේ නෑ මේ මොකද කිව්වේ කියලා මටත් මතක නැහැ. මෙතෙන්දි මේ ස්වායක සුටි ජීවීන් භාවිතා කරලා ජලයේ BOD යගේ පහත හෙළනවා. එච්චරයි නේද කිව්වේ? ආය මතකත් නැහැ මොනවද කිව්වේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ජලයේ කාබනික ද්‍රව්‍ය සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කරන බව කිව්වා. මෙතෙන්දී 175 අනුපාත අතර ප්‍රමාණයක් මේ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය මොකද කරන්නේ? අයින් කරනවා. ඒකෙන් ලියන්න. මෙහිදී ජලයේ ඇති අයින්ද්‍රිය ද්‍රව්‍ය මෙහිදී ජලයේ ඇති අයින්ද්‍රිය ද්‍රව්‍ය 75ක් 95ක් පමණ. මෙහිදී ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය 75ක් 95ක් පමණ. කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ බවට කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ බවට වියෝජනය වේ. එතකොට මෙන්න මෙතන භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේද දෙකක්. එකක් තමයි ස්ථිර ජෛව පටල තාක්ෂණ ක්‍රමවේදය. දෙවෙනි එක තමයි සක්‍රීය කළ රොන්බර ක්‍රමය. එහෙනම් ද්විතීයික පිරීමේ භාවිතා කරන එක ක්‍රමයක් තමයි ස්ථිර ජෛව පටල තාක්ෂණ ක්‍රමවේදය. ස්ථිර ජෛව පටල තාක්ෂණ ක්‍රමවේදය. එහෙනම් එතනින් ලියමු අපි මෙහිදී ස්වායක සුටිජීවීන් පටලයක් ලෙස වැඩිවීමට සලස්වා ඒ මතින් ජලයේ ගමන් කිරීමට සැලැස්වීමෙන් අයින්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනය කෙරේ. එහෙනම් එතෙන්දී ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කාන්දු පෙරහන් ක්‍රමය. දෙවෙනි එක තමයි භ්‍රමණ බෙර ක්‍රමය. කාන්දු පෙරහන් ක්‍රමය සහ භ්‍රමණ බෙර ක්‍රමය. ඔන්න මතක ඇති කාන්දු පෙරහන් ක්‍රමයේදී උනේ මේකට දාන මොනාරි නිෂ්ක්‍රීය ද්‍රව්‍ය. ඒකල මෙහෙන් එවනවා ප්‍රාථමික පිරියම් කර ජලය. මේක වාතනය වීමට සලස්වනවා. මේ ජලය මේ මත ඉහිරෙන්න සලස්වනවා. එතකොට මොකද වෙන්නේ? මේ අපි තමු ගල කියලා මේවා මත රැඳලා තියෙන සුටි ජීවීන් පටලයක් විදිහට වැදිලා ඉන්නේ.
ඒ මගින් ජලයේ ගමන් කිරීමේදී මේ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය මොකද වෙන්නේ? වියෝජනය වෙනවා. ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනවා. එහෙනම් මේ විදිහට කාන්දු පෙරහන් ක්‍රමය මෙහිදී ස්වායක සුද්ධජීවීන් වැඩිවීමට සැලැස්සූ අක්‍රීය ද්‍රව්‍ය මතින් ජලය වැස්සීමට සැලැස්වේ. එහිදී වාතනය වන ජලයේ වූ ඓන්ද්‍රිය ද්‍රව්‍යයන් ස්වායක සුද්ධජීවීන් මගින් වියෝජනයට ලක් කෙරේ. දෙවෙනි එක තමයි භ්‍රමණ බෙර ක්‍රමය. මෙතෙන්දි කරන්නේ මෙන්න මේ ඩ්‍රම් එකක් තියෙනවා. ඒක මත ඇත්තටම මේම ඊ타ත්ම කුඩා සිදුරු සහිතව තියෙනවා. මෙන්න මෙයා මත වැඩෙනවා ජෛව පටලයක් විදිහට ස්වායක සුද්ධජීවී. මෙයා මේම අක්ෂයකට සම්බන්ධ කරලා මේ අපජලය තුල ගිල්ලලා තියෙනවා. මේ තැටිය භ්‍රමණය වෙනවා. මෙයා මේම කරකවෙද්දී මේ සුද්ධජීවීන් මගින් මේ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා. එතකොට මේ උඩ තියෙන ටික හොඳින් වාතනය වෙනවා. ඒ හොඳින් වාතනය වෙලා ඉන්න සුද්ධජීවීන්ට ආහාර නැහැ. මේක එමින් කරකවෙනකොට ඒගොල්ලන්ට හොඳ ආහාර සැපේනවා. ඒගොල්ලෝ ටක් ගාලා මේක වියෝජනය කරනවා. ඒ අතරතුර උඩ හිටපු අය නැවත උඩට එනවා. ඒ අය හොඳින් ශ්වසනයට සනවා වාත තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය දිගින් දිගටම කරකවෙ සිද්ධ වෙද්දී මේ අපජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික මොකද වෙන්නේ? වියෝජනය වෙනවා. එනලියමු භ්‍රමණ බෙර ක්‍රමය. මේදී භ්‍රමණය වන විශාල බෙරයක් මත
ජෛව පටලයක් ලෙස ජෛව පටලයක් ලෙස සුදු ජීවීන් වැඩිවීමට සලස්වා සුදු ජීවීන් වැඩිවීමට සලස්වා එහි එක් අර්ධයක් අපජලය තුල ගිලී පවතින ලෙසත් අපජලය තුල ගිලී පවතින ලෙසත් අනෙක් අර්ධය වාතයට නිරාවරණය වී ඇති ලෙසත් වාතයට නිරාවරණය වී ඇති ලෙසත් පවතින පරිදි සෙමෙන් භ්‍රමණය කරනු ලැබේ. සෙමෙන් භ්‍රමණය කරනු ලැබේ. සෙමෙන් භ්‍රමණය කරනු ලැබේ. එහිදී අපජලය තුල ගිලී ඇති කොටසෙහි වූ ස්වායක සුදු ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය කරනු ලැබේ. කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය කරනු ලැබේ. ඊළඟට අපි එනවා සක්‍රිය කළ රොන්බොර ක්‍රමය. මෙතෙන්දි වෙන්නේ මේකයි. ප්‍රාථමික පිළියම් කරපු ජලය වෙනවා ඉස්සල්ලාම එක තටාකෙට. ඒ ටැංකිය හොඳින් වාතනය කරනවා. ඉන්න මේකට කියනවා වාතන ටැංකිය කියලා කියනවා. මෙන්න මේ ටැංකියෙන් ජලය ඊගාවට යවනවා ද්විතීක තටාකයකට. මේ තටාකයේදී මේ ජලය හොඳින් වියෝජනීය වෙනවා. ඒකේ රොන්බොර ඇති වෙනවා. මෙන්න මේ රොන්බොර ගෙනල්ලා නැවත පළවෙනි ටැංකිය වෙත යොමු කරනවා. මේ දෙන්නේ රොන්බොර. මේ රොන්බොර ටික මේකට යොමු කරනවා. එතකොට මෙතෙන්දී කාබනික ද්‍රව්‍ය වියෝජනය ආරම්භ වෙනවා
හැබැයි මේ පියවරේට කියපුවාම ජලය රැඳිලා තියෙන නිසා කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය වෙලා රොන්බොර තැන්පත් වෙනවා. ඒ රොන්බොර ටික නැවත ගෙනල්ලා වාතන ටැංකිය වෙත යොමු කරනවා. මෙන්න මේක තමයි කෙරෙන්නේ සක්‍රිය කළ රොන්බොර ජීර්ණය. එමුනම් ලියමු. මෙහිදී වායු ගැන්වීමේ ටැංකියක් සහ අවසාදක ටැංකියක් භාවිතා කරනු ලැබේ. වායු ගැන්වීමේ ටැංකියක් සහ අවසාදක ටැංකියක් භාවිතා කරනු ලැබේ. වායු ගැන්වීමේ ටැංකිය තුලදී ස්වයංක සුඛජීවීන්ගේ වියෝජනය ආරම්භ වේ. ස්වයංක සුඛජීවීන්ගේ වියෝජනය ආරම්භ වේ. එම ජලය අවසාදක ටැංකිය වෙතට යොමු කිරීමෙන් වියෝජනය වූ කාබනික ද්‍රව්‍ය අවසාදක ටැංකියේ රොන්බොර ලෙස තැන්පත් වේ. එම රොන්බොර නැවත වාතන ටැංකිය වෙත පොම්ප කිරීමෙන් වාතන ටැංකියේ වියෝජන ශීඝ්‍රතාවය ඉහළ නංවනු ලැබේ. එහෙනම් අවසාන පියවරේ විදිහට එනවා මොකන්ද? විස බීජ නාශනය නැත්නම් තෘතීක පිළියම් කිරීම.
එතකොට මෙතෙන්දී සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 5ත් මිලිග්‍රෑම් 20ත් අතර ප්‍රමාණයක් එකතු කරනවා කොච්චරයකටද? වතුර ලීටරයකට. විස බීජ නාශනය කිරීම සඳහා. එහෙනම් පළවෙනි එක උනේ ප්‍රාථමික පිරීම, දෙවෙනි එක උනේ ද්විතීයික පිරීම. ද්විතීයික පිරීමේ ප්‍රධාන ආකාර දෙකයි ස්ථිර ජෛව පටල ක්‍රමවේදය සහ මේ සක්‍රීය කලරොන්බර ක්‍රමය. තුන්වෙනි එක තෘතීයික පිරියම් කිරීම. එතකොට මේක තනිකරම රසායනික ක්‍රියාවලියක් වෙනවා. මේ රසායනික ක්‍රියාවලියකි. මේ රසායනික ක්‍රියාවලියකි. ද්විතීයික පිරීමෙන් පිටවන ජලයට ද්විතීයික පිරීමෙන් පිටවන ජලයට ක්ලෝරින් එකතු කිරීම මගින් විස බීජ නාශනය කරනු ලැබේ. විස බීජ නාශනය කරනු ලැබේ. මෙහිදී ක්ලෝරින් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 5ක් 20ක් ලීටරයට මිලිග්‍රෑම් 5ක් 20ක් අතර ප්‍රමාණයක් පවත්වා ගනු ලැබේ. දෙමළන ප්‍රශ්නේ අපජලයේ පිරියම් කිරීමේ ක්‍රියාවලියකදී ස්වායු ශ්වසනය සිදු කරන්නේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රයෝජන ගන්නේ කොතෙන්ද? ද්විතීයික පිරියම් කිරීමේ තටාකයේ තියෙනවා. ප්‍රාථමික පිරියම් කිරීමේ තටාකයේ තියෙනවා. විස බීජනාශකයේ අවසාදක ටැංකියේ රොන්බර ජීරණය. මොකද උත්තරේට ගන්න වෙන්නේ? ප්‍රාථමික පිරියම් කිරීමේ තටාකයේදී ගන්න බෑ. ද්විතීයික පිරියම් කිරීමේ තටාකයේම එක කොටසක් තමයි අවසාදක තටාකය කියලා කියන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ උත්තරේ ද්විතීයික පිරියම් කිරීම. මේ දෙන්නේ අවසාදක තටාකය. මේ සම්පූර්ණ එකම තමයි ද්විතීයික පිරියම් කිරීමට එන්නේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ දෙක. මම එතන අපි කරේ පළවෙනියටම මේවා හතර. මම ඔයගොල්ලන්ගේ ඉරිදා රෑ 8ට ආයේ දාන්නම් පන්තියක්. පන්ති පටන් ගත්තොත් ෆිසිකල් පන්තියක් කරනවද නැද්ද කියන එක තීරණය කරමු. මොන නමුත් මෙන්න මේ බහුවර්ණ පේපර් පහම විවරණය කිරීම තමයි මෙතනින් එහාට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකට ඔයගොල්ලෝ සක්‍රියව දායක වුණොත් ඔයගොල්ලන්ට යම්කිසි සාධනීය ඵලයක් නෙලා ගන්න පුළුවන්.
මේක ටිකක් කම්මැලි ඒ වගේම ටිකක් අපහසු ක්‍රියාවලියක්. ඊගාව ප්‍රශ්න 5 6 7 8 9 10 11 12 16 වෙනකල් 16 නැනෝනන්නේ 16 වෙනකල්ම තියෙන්නේ රසායන විද්‍යාව. සෙනසුරාදා ඉරිදා 12 වෙනකල් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද සඳුදා 12 කෙසේ වෙතත් 11 විතර වෙනකල් කරමු. දැන් පන්ති වැඩි. දැන් ඔය 20යි 23 යනවා ගෲප් 4ක්. 20යි 22 යනවා දවස් දෙකක්. එතකොට දැන් පන්ති කරන එක දැන් ඇත්තටම තිත්තම වෙලා තියෙන්නේ මේ ඔන්ලයින් ක්‍රමයේ හරහා. අපි මේ මට්ටමට